අයිබෝවන් දරුවනේ අපි පළවෙනි කොටසින් වර්ග තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්ප හා විවිධ ප්‍රස්තුත සංකේත කරන ආකාරයේ රූප සටහන්ගත කරන ආකාරයේ පිළිබඳව පැහැදිලි කළා. අපි දෙවෙනි කොටසෙන් වර්ග එකකට අදාළව සප්‍රමාණ නිශ්මාන බව සොයන ආකාරයේ පිළිබඳව පැහැදිලි කළා. දැන් මම අද ඔබට වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්මාන බව සොයන ආකාරයේ පිළිබඳව පැහැදිලි කළා. එතකොට වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්මාන බව සොයන්න ගැටළු ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් දාර්ශනිකයෙකි එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් දාර්ශනිකයෙකි එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් වේ කියලා තර්කයක් එනවා. එතන අපි මේකේ ඉස්සෙල්ලා සංක්ෂේපණ රටාව ලියනවා. සංක්ෂේප රටාව ලියලා ඊළඟට සංකේත කිරීම කරලා ඊළඟට රූප සටහන අඳිනවා. ඉස්සර සංක්ෂේප රටාව ලියනවා. එතකොට සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. එහෙනම් මේකේ A කියලා කියන්නේ දාර්ශනික වර්ගය, B කියලා කියනවා අපි බුද්ධිමත් වර්ගය. සොක්‍රටිස් X කියලා ගන්නවා අපි සොක්‍රටිස්. සංකේත කරනවා සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වෙනවා නම් A ඡේදන B අනුපූරක සමානයි ශූන්‍යයට. නැත්නම් B අනුපූරකයේ සමානයි ශූන්‍යයට ඡේදන නැතුව යන්න පුළුවන්. සොක්‍රටිස් දාර්ශනිකයෙක් X අවයවයක් වේ Aට. එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් වේ X අවයවයක් වේ Bට. ඊළඟට අපි රූප සටහන අඳිනවා. එක වර්ගයක් සඳහා එක කුලකයක් වෙන්න එකිනෙකට ඡේදනය වෙච්ච වර්ග දෙකක් ඇඳ ගන්නවා. එක වර්ගයක් සඳහා එක කුලකයක් වෙන්න එකිනෙකට ඡේදනය වෙච්ච වර්ග දෙකක් ඇඳ ගන්න. මෙන්න A වර්ගය B වර්ගය. ඒතර එළියේ A අනුපූරක B අනුපූරක. මෙතන තියෙන්නේ B ට අයිති නැති A, මෙතන A B, මෙතන තියෙන්නේ A ට අයිති නැති B. ඊළඟට අපි කරන්නේ අවයව දෙක පමණක් රූප සටහන්ගත කර. B ට අයිති නැති A ශූන්‍යයට සමානයි නම් මෙන්න B ට අයිති නැති A මේ කොටස ශූන්‍යයට සමානයි නම් මේ කොටස ඉරියඳ අඳුරු කර රූප සටහන්ගත කර. B ට අයිති නැති A ශූන්‍යයට සමානයි නම් B ට අයිති නැති A කොටස අඳුරු කර රූප සටහන්ගත කර. ඊළඟට කියනවා X අවයවයක් වෙනවලු A වල. දැන් මේකේ වර්ග දෙකක් තියෙනවා නේද? A B කියලා වර්ග දෙකක් තියෙනවා. අපිට කියන්නේ X A වල අවයවයක් වෙනවා කියලා විතරයි. ඒතර අපි හරියටම දන්නේ නැහැ X B ට අයිති වෙනවද නැද්ද කියලා. අන්න ඒ අවිනිශ්චිත බව නිසා X A වල අවයවයක් වෙනවා නම් A වර්ගය කපාගෙන යන මෙන්න මේ B ගේ පරිධිය රේඛාව මත තමයි X දාන්නට ඕන. එයි අපි එතන X දාන්නේ X A ට අයිති වුණාට B ට අයිතිද නැද්ද කියන එක නිශ්චිතව දන්නේ නැති නිසා ඒ අවිනිශ්චිත බව අපි ලකුණු කරන්නේ පරිධිය රේඛාව මත. හැබැයි කොන්දේසියක් තියෙනවා. එතන X ලකුණු කරන්න පුළුවන් වෙන්නේ ඒ රේඛාවේ දෙපැත්තෙන් එක් පැත්තක් හෝ අඳුරු වී නැත්නම් පමණයි. අඳුරු වෙලා කියලා කියන්නේ සමාජිකයන්ට ඉන්න බෑ. ඒ හින්දා රේඛාවේ දෙපැත්තෙන් එක පැත්තක් හරි අඳුරු වෙලා නම් අපට X මෙතන ලකුණු කරන්න බෑ. ඒ හින්දා ඒක ඔළුවේ තියාගෙන අපි යනවා මෙතෙන්ට. B ට අයිති නැති A ශූන්‍ය සමානයි නම් මේ ටික අඳුරු වෙනවා. X අවයවයක් වෙනවා A වල. එහෙනම් X A ට අයිති නම් හොඳට මතක තියාගන්න පුතේ. X A ට අයිති නම් B
බීට අයිතිද නැද්ද කියන එක අපට නිශ්චිතව කියන්න බෑ. ඒ හින්දා බීටත් අයිති වෙන්න මේ b ගේ පරිධිය රේඛාව මතයි x ලකුණු කරන්න ඕන. හැබැයි එතන ලකුණු කරන්න බෑ මේ පැත්ත අඳුරු වෙලා. ඒ නිසා නිකම්ම x වැටෙනවා. ඒට අයිති අඳුරු නොවුණු කොටසට x වැටෙනවා. ඊළඟට නිගමනය අපට කියනවා x අවයවයක් වෙනවලු b වල. x b වල අවයවයක් වෙනවා නම් තර්කය සප්‍රමාණයි. b ට අයිති වෙන්නේ නැත්නම් තර්කය නිශ්චිතයි. ඒ නිසා නිගමනය රූප සටහනින් පිළිබිඹු වෙනවා නම් ගම්ම්‍ය වෙනවා නම් තර්කය සප්‍රමාණයි. නිගමනය පිළිබිඹු වෙන්නේ නැත්නම් තර්කය නිශ්චිතයි. දැන් නිගමනය අපිට කියනවා x අවයවයක් වෙනවලු b ට. දැන් මෙතන ඉන්නකොට x b ට අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. ඒ නිසා අපි නිගමනය කරනවා. ඒ නිසා තර්කය සප්‍රමාණ වේ. එම නිසා තර්කය සප්‍රමාණ වේ. අපි නිගමනය කරනවා. එම නිසා තර්කය සප්‍රමාණ වේ. හරි. දැන් ආයසරයක් අහගන්න පුතේ. වර්ග දෙකකට අදාළව තර්කයක සප්‍රමාණ නිශ්චමාන බව සොයනකොට මෙන්න මේ පියවර අනුගමනය කර. ඉස්සෙල්ලා දෙන ලද තර්කයේ එක් වර්ග සහ අවයව හඳුනාගෙන සංක්ෂේපන රටාව ගොඩනගනවා. එක් වර්ග සහ අවයව හඳුනාගෙන සංක්ෂේපන රටාව ගොඩනගනවා. ඊළඟට අවයව දෙකයි නිගමනයයි වෙන වෙනම පිහිටන්. අවයව සහ නිගමනය වෙන වෙනම පිහිටන්න තර්කය සංකේත කරගන්නවා. ඊළඟට එක් වර්ගයක් සඳහා එක් කුලකයක් වෙන්න එකිනෙකට ඡේදනය වෙච්ච වර්ග දෙකක් කුලක දෙකක් ඇඳලා අවයව දෙක පමණක් රූප සටහන්ගත කරමු. අවයව දෙක විතරක් රූප සටහන යන්නේ. අන්තිමට නිගමනය රූප සටහනින් ගම්ම්‍ය වෙනවා නම් තර්කය සප්‍රමාණයි. නිගමනය ගම්ම්‍ය වෙන්නේ නැත්නම් තර්කය නිශ්චමානයේ නිගමනය කරනවා. හරි. දැන් අපි මෙතනින් එහාට අභ්‍යාස කතා කරගෙන යනවා. එකිනෙක හදාගෙන යනවා. හරි. දැන් ලියනවා පුතේ වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සෙවි. වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සෙවීම. වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සෙවීම. ඒ යටතේ ලියන්න වර්ග දෙකකට අදාළව 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 තර්කයක සප්‍රමාණ නිශ්චමාන බව තර්කයක සප්‍රමාණ නිශ්චමාන බව තර්කයක සප්‍රමාණ නිශ්චමාන බව තීරණය කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න. 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 එක දෙන ලද තර්කයේ වර්ග හා අවයව හඳුනාගෙන 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 සංක්ෂේපන රටාව ගොඩනගන්න. සංක්ෂේපන රටාව ගොඩනගන්න. සංක්ෂේපන රටාව ගොඩනගන්න. සංක්ෂේපන රටාව ගොඩනගන්න.
දෙවෙනි පියවර දෙවෙනි එක සංක්ෂේපන රටාව අනුව යමින් 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 අවයව සහ වර්ග අවයව සහ නිගමනය අවයව සහ නිගමනය අවයව සහ නිගමනය වෙන වෙනම පිහිටන පරිදි අවයව සහ නිගමනය වෙන වෙනම පිහිටන පරිදි අවයව සහ නිගමනය වෙන වෙනම පිහිටන පරිදි තර්කය සංකේත කරගන්න තර්කය සංකේත කරගන්න තර්කය සංකේත කරගන්න තර්කය සංකේත කරගන්න සංකේත කරගන්න තුන්වෙනි පියවර එක් වර්ගයක් සඳහා එක් කුලකයක් වන පරිදි 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 එකිනෙකට ඡේදනය වූ වර්ග දෙකක් ඇඳ එවනම් කුලක දෙකක් ඇඳ එකිනෙකට ඡේදනය වූ 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 කුලක දෙකක් ඇඳ අවයව දෙක පමණක් රූප සටහන්ගත කරන්න 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 ඊළඟ පියවර නිගමනය රූප සටහන තුලින් පිළිඹු වේ නම් නිගමනය රූප සටහන තුලින් ගම්ම්‍ය 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 වේ නම් තර්කය සප්‍රමාණ ලෙසත් නිගමනය රූප සටහන තුලින් ගම්ම්‍ය වේ නම් තර්කය සප්‍රමාණ ලෙසත් නිගමනය රූප සටහන තුලින් ගම්ම්‍ය නොවේ නම් නිගමනය රූප සටහන තුලින් ගම්ම්‍ය නොවේ නම් නිගමනය රූප සටහන තුලින් ගම්ම්‍ය නොවේ නම් තර්කය නිස්සමාන ලෙසත් නිගමනය කරන්න උදාහරණ 1 කියලා තර්කය ලියන්න උදාහරණ 1 කියලා තර්කය ලියනවා
සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. સોક્રેટિસ દાર્શનિકයෙකි. સોક્રેટિસ દાર્શનિકයෙකි. સોક્રેટિસ દાર્શનિකයෙකි. එම නිසා સોક્રેટિස් බුද්ධිමත් වේ. එම නිසා સોક્રેટિસ බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. સોક્રેટિસ દાર્શનિકයෙකි. එම නිසා સોક્રેટિસ බුද්ධිමත් වේ. එම නිසා સોક્રેટિસ බුද්ධිමත් වේ. සංක්ෂේපණ රටාව ලියලා සංකේත කරලා රූප සටහන අඳින්න. සංක්ෂේප රටාව ලිව්වා, සංකේත කරා, රූප සටහන ඇඳලා. හරි. එතකොට සංක්ෂේප රටාව ලියනවා A දාර්ශනික වර්ගය, B බුද්ධිමත් වර්ගය, X સોක්‍රටිස්. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ කියන්නේ A ප්‍රස්වදයක් නිසා B ට අයිති නැති A ශූන්‍යයට සමානයි. સોක්‍රටිස් දාර්ශනිකයෙක් නම් X අවයවයක් වේ A ට. સોක්‍රටිස් බුද්ධිමත් වෙනවා නම් X අවයවයක් වේ B ට. අවයව දෙක රූප සටහනගත කරනවා. B ට අයිති නැති A ශූන්‍යයට සමානයි නම් මේ කොටස ඉදියඳලා අඳුරු වෙනවා. x a වල අවයවයක් වෙනකොට මේ x දාන විදිය හොඳට මතක තියාගන්න ඕන පුතේ. මොකද ඕක තමයි වරදින්නේ. ඒ නිසා x දාන්නේ ඇයි එහෙම x දාන විදිය හොඳට තේරුම් ගන්න. හරි. දැන් x a වල අවයවයක් කියනකොට b ට අයිතිද නැද්ද කියලා අපි නිශ්චිතව දන්නේ නැහැ. ඒ හින්දා x a ට අයිතිද නැද්ද, a ට අයිති වෙනකොට b ට අයිතිද නැද්ද නිශ්චිතව දන්නේ නැති නිසා A වර්ගය කපාගෙන යන මේ B ගේ පරිධිය මත තමයි x දාන්න ඕන. හැබැයි මෙතන දාන්න පුළුවන් වෙන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක් හරි අඳුරු වෙලා නැත්නම් විතරයි. අඳුරු වෙලා නම් දාන්න බෑ. ඒ නිසා x a ට අයිති නම් මෙතන දාන්න ඕන, මෙතන දාන්න බෑ මේ පැත්ත අඳුරු වෙලා. ඒ නිසා අඳුරු නොවුණු කොටසට x වැටෙනවා. නිගමනය අපිට කියනවා x අවයවයක් B වල. x b වල අවයවයක් වෙනවා නම් තර්කය සප්‍රමාණ. මෙතන ඉන්නකොට x b ට සම්පූර්ණයෙන් අයිති වෙනවා. ඒ නිසා තර්කය සප්‍රමාණ. හරි. දෙවෙනි තර්කය ලියා ගන්න. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. સોક્રેટિસ බුද්ධිමත් වේ. સોક્રેટિસ බුද්ධිමත් වේ. එම නිසා સોક્રેટિસ દાર્ශનિකයෙක් වේ.
සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සොක්‍රටිස් බුද්ධිමත් වේ. එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් වේ. දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ. සංක්ෂේප රටාවල ලිව්වා දාර්ශනික වර්ගය, බුද්ධිමත් වර්ගය, සොක්‍රටිස්. බියන පොරක a ශූන්‍යයට සමානයි a ප්‍රස්තුතයක් නිසා. a එකක් නිසා b ට අයිති නැති a ශූන්‍යයට සමානයි. සොක්‍රටිස් බුද්ධිමත් වෙනවා නම් x අවයවයක් වෙනවා b වල. x අවයවයක් වෙනවා b වල. එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් වෙනවා නම් x අවයවයක් වෙනවා a වල. x අවයවයක් වෙනවා a වල. ඊළඟට රූප සටහන අඳිනවා. රූප සටහන අඳිනකොට b ට අයිති නැති a ශූන්‍යයට සමානයි නම් b ට අයිති නැති a ශූන්‍යයට සමානයි නම් මෙන්න b නෝනේ කොටස අඳුරු වෙනවා. x අවයවයක් වෙනවලු b වල. x අවයවයක් වෙනවලු b වල. දැන් පුතේ මම ඔබට කිව්වා x යම් වර්ගයක අවයවයක් වෙනවා කියනකොට අනිත් එකට අයිති වෙනවද නැද්ද කියලා නිශ්චිතව දන්නේ නැත්නම් අපි එයා දාන්නේ පරිධිය රේඛාව මත. xb වල අවයවයක් කියනකොට xb වල අවයවයක් කියනකොට aට අයිතිද නැද්ද කියලා නිශ්චිතව දන්නේ නැහැ. ඒ නිසා b වර්ගය කපාගෙන යන මෙන්න මේ a ගේ පරිධිය රේඛාව මතයි අපි x දාන්නේ. නිගමනය අපිට කියනවා එම නිසා x අවයවයක් වෙනවලු a වල. දැන් මෙතන තියෙනකොට x a වල අවයවයක් වෙනවද නැද්ද? මෙතන ඉන්නකොට x a වල අවයවයක් වෙනවද නැද්ද? දැන් මෙන්න මේක තීරණය කරන්න එක ළමයින්ට සමහරක් වෙලාවට පැටලෙනවා. මතක තියාගන්න. ඒතර මම ගොඩක් වෙලාවට මගේ ළමයින්ට මම මේක පැහැදිලි කරද්දි කියනවා කැම්පස් එකේ මගේ යාළුවගේ පොඩි කතාවක්. හරිද? කැම්පස් එකේ මාත් එක්ක එකට රූම් එකේ යාළුවෙක් හිටියා. බලංගොඩ බැකෝ කියලා. බලංගොඩ බැකෝ. හරිද? මම විශ්වවිද්‍යාල ජීවිතයේ සතුටු වෙච්ච ප්‍රධානම කරුණක් තමයි ඌ මට වඩා අඟලක් මිටි. එතකොට මේ මම හැමදාම උදේ නැගිටලා ඌ ගාවට ගිහලා බෙනනවා කියනවා මේ බලහම්බ තාම මට වඩා අඟලක් මිටිනේ කියලා. ඌ මානසික වැටෙනවා. වැටලා තමයි ෆැකල්ටි යන්නේ. ඒතර සාමාන්‍යයෙන් මේ එයා අපි කැම්පස් ගියාම ගෑල්ල මේක යාළු කරගන්න එහෙම පස්සේ යනවා. ඉතින් ඒක තියෙනවානේ. ඉතින් ඔය ඌ සාමාන්‍යයෙන් ගෑල්ලම ගොඩාක් ළඟින් යනකොට මෙහෙම බලාගෙන යනවා ගෑල්ලමෙන්ට සමාන්තරව මෙහෙම බලාගෙන යනවා. ඒ කියන්නේ උගේ උසට ගැලපෙන කට්ටිය ඉන්නවද කියලා. ඒතර කැම්පස් එකේ එක්සෑම් තියෙන මාස 6න් 6ටනේ. ඒක කියන්නේ සෙමිස්ටර් එක. එතකොට මූ එක සෙමිස්ටර් එකකට එක ගෑල්ලමගේ පස්ස තමයි යන්නේ. හරි. ඒතර මූ තෝරාගන්නේ ඌට වඩා ටිකක් උස මහත බොහොම සුරූපී ඊළඟට වාහනයකින් ඇවිල්ලා බහින සමහරක් වලට වයිස් චාන්සලර්ගේ උපකුලපතිතුමාගේ පුතා ඇහුවත් බෑ කියන සයිස් ගෑල්ලම ඉන්නවනේ. අන්න එහෙම එකක් තමයි මූ තෝරන්නේ. ඊට පස්සේ මූ හැමදාම උදේන් යනවා ෆැකල්ටි. අපි යන්නත් කලින් උදේන් ෆැකල්ටි ගිහිල්ලා තෙල් බැම්මටලා වාඩිලා ඉන්න. කකුල් දෙක වනවන තෙල් බැම්මටලා වාඩිලා ඉන්න. ඒතර ටික වෙලාවකින් අර ගෑල්ලම ආවහම ඈතින් ඒ ගෑල්ලම යන දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ අර සෙනෙට් එකේ ගල් කණු වලදී මුවා වෙලා ගල් කණු අස්සේ හැංගි මුවාර ගෑල්ලම ලෙක්චර් රූම් එකට යනකම්ම බලන් ඉන්න. ඊට පස්සේ ඒ ගෑල්ලම ලෙක්චර්ස් ගියාම තමයි මූ ලෙක්චර්ස් යන්නේ. ඊට පස්සේ හවසත් ඒ ගෑල්ලම ආයේ වාහනේ නැගලා යනකම් ඉඳලා තමයි මූ හොස්ටල් එකට රූම් එකට එන්නේ. හොස්ටල් එකට එන්නේ. දැන් මූ රූම් එකට ආවහම අපි උගෙන් අහනවා මේ දැන් කොහොමද මචං ප්‍රගතිය? කියලා. ඒ කියන්නේ දැන් මේ වැඩේ කොහොමද ප්‍රගතිය කියලා අහන්නේ. මූ කියනවා 50ක් හරි මචං. 50ක් හරි මචං. මොකද්ද මේ 50 කියන්නේ? උගේ 50 හරි. හැබැයි ඒ ගෑල්ලම සමහරකට දන්නේවත් නැහැ මේ වගේ එකෙක් පස්සෙන් එනවා කියලා. හරි. ඉතින් දෛවය කියලා කියන්නේ ඌට අවුරුදු 4 ගෑල්ලමයි 2000ක් විතර අහු වෙනවා අපට. එක බැච් එක ගෑල්ලමයි 500ක් ගත්තොත් එක බැච් එක ගෑල්ලමයි 500ක් ගත්තොත් 500 වැඩි කිරීම බැච් 4ක්. එතකොට අපි 4th තියනකොට ජූනියර් බැච් 4ක් ඇවිල්ලා. ඕනනම් සීනියර් බැච් එකේ අක්ක කෙනෙක් එක්කලා ඒකට කියනවා ලැම්බර්ට් වෙනවා කියලා. ඉතින් මේ ගෑල්ලමයි 2000කින් එක ගෑල්ලමෙක් හොයාගන්න බැරි වුණානේ. කැම්පස් අවුට් වෙනකන් ඉඳලා
කැම්පස් අවුට් වෙනකම්ම එයාලා මේ කැම්පස් එක ඇතුලෙන් හොයාගන්න බැහැ. ඒකට කියන්නේ ඔටු භාවය කිය. ඒ නිසා අපේ වසර කණ්ඩායමේ ඔටු සම්මාන හිමි වුණේ මගේ රූම් එකේ යාළුවට. ඒතර මේකේ ඔබට මතක තියාගන්න දෙන එක දෙයක්. ඌ නිතරම කියද තමයි 50%ක් හරි මචං. ඒ කියන්නේ උගේ 50% හරි. මගේ යාළුවගේ 50% හරි. හැබැයි අර ගෑල්ලා මේකේ 50% නැහැ. ඒ නිසා මෙතන x it b it වෙනකොට මෙතන පරිධිය රේඛාව තමයි x දාන්න වෙන්නේ. නිගමනය අපිට කියනවා x it. මෙතන ඉන්නකොට x itද? x ගේ 50ක් හරි 50ක් හරි. හැබැයි ඉතුරු 50 නැහැ. ඒ නිසා අයිති වෙනවා නම් යමක් අයිති වෙනවා නම් 100ක් අයිති වෙන්නට ඕන. ඒ නිසා මේ තර්කය නිශ්චමාන. එම නිසා මේ තර්කය නිශ්චමාන වේ. එම නිසා මේ තර්කය නිශ්චමාන වේ. එදිරි සා මේක හොඳට මතක තියාගන්න. අයත් වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් 100ක් අයිති වෙන්න ඕන. කොටසක් අයිති වී කොටසක් අයිති නොවීම සම්පූර්ණයෙන් අයිති වීමක් වෙන්නේ නැහැ. හරි අපි ලියනවා ඊළඟ එක සිළු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් බුද්ධිමත් වේ එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් වේ. සංක්ෂිප රටාව ලියලා සංකේත කරලා රූප සටහන දාලා නිගමනය කරා. හරි ඊළඟ එක තුන්වෙනි තර්කය මම කාලය දෙනවා මදිත් දන්නේ මට පේන්නේ නෑ ඔබ ලියන්නේ අද ඊළඟට ඔබට කාලය ඇද්ද නැද්ද කියලා. ඒ නිසා ඔබට කාලය මදි නම් පැන්සලකින් කටුවට දාගන්න ඊළඟට පන්ති ඉවරනාට පස්සේ ඔබ ඒක පිළිවෙලට ලස්සනට පොතේ ලියා ගන්න. හරි මම අර කතා දෙක පොඩ්ඩක් සැලකුවේ දාලා ලියලා දෙන්නම් යටින්. යටින් ලියනවා සෑයු දාලා සැලකිය යුතුයි. සෑයු දාලා ලියනවා. සෑයු දාලා ලියන්න. සැලකුවේ දාලා ලියනවා ඒක x අවයවයක් වේ a වන විට මේ පළවෙනි එකට දාලා දෙක x අවයවයක් වේ a වන විට x අවයවයක් වේ a වන විට b ට අයත් වේද නැද්ද යන්න x අවයවයක් වේ a වන විට b ට අයත් වේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැකි හේයින් නිශ්චිතව කිව නොහැකි හේයින් නිශ්චිතව කිව නොහැකි හේයින්
A වර්ගය ඡේදනය කර ගොස් ඇති 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 B ගේ පරිධිය රේඛාව මත B ගේ පරිධිය රේඛාව මත B ගේ පරිධිය රේඛාව මත x ලකුණු කරයි x ලකුණු කරයි x ලකුණු කරයි x ලකුණු කරයි එතෙන්ටම ලියනවා නමුත් එසේ කළ හැකි වන්නේ 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 එම රේඛාවේ දෙපැත්තෙන් එක් පැත්තක් හෝ 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 අඳුරු වී නැත්නම් පමණි අඳුරු වී නැත්නම් පමණි අඳුරු වී නැත්නම් පමණි අඳුරු වී නැත්නම් පමණි හරි ඒ පළවෙනි තර්කයට අදාළව මතක තියාගන්න ඕන දෙය ඊළඟ දෙක දෙවෙනි තර්කයට අදාළව මේක මතක තියාගන්න දෙවෙනි තර්කයට අදාළව යම් සමාජිකයෙකු වර්ගයක අවයවයක් වේ නම් 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 වර්ගයක අවයවයක් වේ නම් එය 100% අයිති විය යුතු අතර එය 100% අයිති විය යුතු අතර 100% අයිති විය යුතු අතර 100% අයිති විය යුතු අතර කොටසක් අයත් වී කොටසක් අයත් නොවීම 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 සම්පූර්ණයෙන් අයත් වීමක් නොවේ සම්පූර්ණයෙන් අයත් වීමක් නොවේ සම්පූර්ණයෙන් අයත් වීමක් නොවේ හරි දැන් අපි යනවා තුන්වෙනි එකට තුන්වෙනි එක පුතේ තුන්වෙනි ප්‍රශ්නේ මම උගන්වන වේගය වැඩිද දන්නේ නැහැ මොකද මේ මට ඔබ ලියනවා පේන්නේ නැහනේ තුන්වෙනි ප්‍රශ්නේ සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් නොවේ සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් නොවේ සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් නොවේ
හරි. දැන් බලාගන්න පුතේ අපි ඉස්සෙල්ලා සංක්ෂේප රටාව ලියනවා. A දාර්ශනික වර්ගය, B බුද්ධිමත් වර්ගය, X සොක්‍රටිස්. B අනුපූරක A ශූන්‍යයට සමානයි නම් B ට අයිති නැති A ශූන්‍යයට සමානයි. සිළු දාර්ශනිකය බුද්ධිමත් වේ B අනුපූරක A ශූන්‍යයට සමානයි. ඒ එකක් නිසා. සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ. එහෙනම් X අවයවයක් නොවේ ඒට. සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ X අවයවයක් නොවේ ඒට. එම නිසා සොක්‍රටිස් බුද්ධිමත් නොවේ X අවයවයක් නොවේ B. පැහැදිලි? සංක්ෂේප රටාව අනුව ගිහිල්ලා තර්කය සංකේත කරගන්න. රූප සටහන අඳිනකොට B ට අයිති නැති A ශූන්‍යයට සමානයි නම් මෙන්න B ට අයිති නැති A කොටස අඳුරු වෙනවා. ඊළඟට කියනවා මේක හොඳට තේරුම් ගන්න. X අවයවයක් වෙන්නේ නෑලු A වල. X අයිති වෙන්නේ නෑලු Aට. එහෙනම් තව කාටද අයිති වෙන්න පුළුවන්? දැන් ගොඩක් ළමයි හිතයි B. දැන් ඇත්තටම මේකේ වර්ග කීයක් තිබෙනවද? මේකේ කොටස් කීයක් තියෙනවද? A ඉන්නවා, B ඉන්නවා, තව ඉන්නවා එළියේ නේද? එහෙනම් මේකේ තියෙනවා X A ඉන්නවා, B වර්ගයේ ඉන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් Aත් නොවන Bත් නොවන අනුපූරකයක් තියෙනවා. අපට කියන්නේ පුතේ X Aට අයිති නෑ කියලා විතරයි. එහෙනම් අපි නිශ්චිතව දන්නවද මේ දෙන්නගෙන් කාට අයිතිද කියලා? නෑ. ඒ හින්දා X Aට අයිති නැත්නම් B ට අයිති වෙනවද අනුපූරකට අයිති වෙනවද කියන එක නිශ්චිතව දන්නේ නැති නිසා දෙන්නටම අයිති වෙන්න මෙන්න මේ පරිධිය රේඛාව මත X ලකුණු කර. දෙන්නටම අයිති වෙන්න B ගේ පරිධිය රේඛාව මත අපි X ලකුණු කර. හැබැයි එහෙම ලකුණු කරන්න පුළුවන් වෙන්නේ ඒ දෙපැත්තෙන් එක පැත්තක් හරි අඳුරු වෙලා නැත්නම් විතරයි. අඳුරලා තිබ්බොත් බෑ. ඒ හින්දා මේක හොඳට තේරුම් ගන්න. B අනුපූරක A ශූන්‍ය සමානයි නම් මේ ටික අඳුරු වෙනවා. ප්‍රශ්නයක් නෑනේ. X අවයවයක් වෙන්නේ නෑලු Aට. X A වල අවයවයක් වෙන්නේ නැති වෙනකොට පුතේ වෙන්න පුළුවන් කොටස් දෙකක් තව තියෙනවා. ඒ තමයි B ට අයිති වෙන්නත් පුළුවන් නැත්නම් අනුපූරකට අයිති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ දෙන්නගෙන් කාට අයිතිද කියලා නිශ්චිතව දන්නේ නැති නිසා අපි දෙන්නටම අයිති වෙන්න පරිධිය රේඛාවේ X ලකුණු කරමු. දැන් නිගමනයට යනවා. නිගමනයෙන් අහනවා X අවයවයක් නෙවෙයිලු B වල. දැන් මෙතන ඉන්නකොට X B ට අයිතිද? අයිති කියන්නත් බෑ. X B ට අයිති නැද්ද? අයිති නෑ කියන්නත් බෑ. මොකද අයිති වෙනවා නම් 100ක් අයිති වෙන්න ඕන. අයිති වෙන්නේ නැත්නම් 100ක් අයිති නොවෙන්න ඕන. ඒ හින්දා මෙතන ඉන්නකොට අපිට තීරණය කරන්න වෙන්නේ තර්කය නිෂ්ප්‍රමාණයි කියලා. තර්කය නිෂ්ප්‍රමාණයි කියලා. එනම් තර්කය නිෂ්ප්‍රමාණයේ නිගමනයක. සංක්ෂේප රටාව ලියලා සංකේත කරලා රූප සටහන අඳලා නිගමනය ලියන්න.
ඒක යටින් සැලකියට දාලා ලියන්න ඉවර නම් ඒක යටින් අපි ලියනවා සැයු දාලා ලියන්න. ඒක යටින් ලියනවා සැයු දාලා x අවයවයක් නොවේ a වන විට x අවයවයක් නොවේ a වන විට x අවයවයක් නොවේ a වන විට බීට අයත් වේද අනුපූරකයට අයත් වේද යන්න බීට අයත් වේද අනුපූරකයට අයත් වේද යන්න අනුපූරකයට අයත් වේද යන්න අනුපූරකයට අයත් වේද යන්න නිශ්චිතව කිව නොහැකි හේයින් 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 එම කොටස් දෙකටම අයත් වන පරිදි 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 b ගේ පරිධිය රේඛාව මත x ලකුණු කරයි. b ගේ පරිධිය රේඛාව මත x ලකුණු කරයි. b ගේ පරිධිය රේඛාව මත x ලකුණු කරයි. එතකොට නිගමනයේ තේරුම් ගන්න x අවයවයක් වෙන්නේ නෑලු b ට. මෙතන ඉන්නකොට b ට අයිති කියන්න බෑ, අයිති නෑ කියන්නත් බෑ. එයි 50 නේ අයිති. අර මගේ යාළුවාගේ. ඒ නිසා තර්කයේ නිශ්චයමාන. හරි. ඊළඟ තර්කය. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සොක්‍රටිස් බුද්ධිමත් නොවේ. එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සොක්‍රටිස් බුද්ධිමත් නොවේ. එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ. දැන් මම මේ කියපු සිද්ධාන්ත ටික ඔළුවේ තියනවා නම් අපි බලමු තනියම හදලා මොකද වෙන්නේ කියලා. තනියම හදලා බලමු. තනියම හදන්න බලන්න.
බලමු. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වෙනවා නම් b අනුපූරකයේ සමානයි ශූන්‍යයි. සොක්‍රටිස් බුද්ධිමත් වෙන්නේ නැත්නම් x අවයවයක් නොවේ b ට. එම නිසා සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවෙනවා නම් x අවයවයක් නොවේ ට. b අනුපූරකයේ සමානයි ශූන්‍යයට x අවයවයක් නොවේ b ට x අවයවයක් නොවේ ට. b ට ආයිති නැති a ශූන්‍යයට සමානයි නම් b නොවන a කොටස අඳුර වෙනවා. x ආයිති නෑලු b ට x අවයවයක් වෙන්නේ නෑලු b ට. b ට ආයිති වෙන්නේ නැත්නම් පුතේ තව කාටද ආයිති වෙන්න පුළුවන්. x b ට ආයිති වෙන්නේ නැත්නම් තව කාටද ආයිති වෙන්න පුළුවන්. a ටයි අනුපූරකයටයි දෙකටම ආයිති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දාන්න ඕන මෙන්න මේ පරිධිය රේඛාව මත. දෙන්නටම ආයිති වෙන්න පරිධිය රේඛාව මතයි x දාන්න. හැබැයි මෙතන x දාන්න බෑ. මොකද මේ පැත්ත අඳුරු වෙලා නේද? එහෙනම් නිකම් x වැටෙනවා කාටවත් අයිති නැති. එහෙනම් නිකම් x වැටෙනවා අනුපූරකයට. නිකම් x වැටෙනවා අනුපූරකයට. ආයිසරක් ගන්න. b ට අයිති නැති a ශූන්‍ය සමාන නම් මේ ටික අඳුරු වෙනවා. x b ට අයිති නැත්නම් තව කාටද අයිති වෙන්න පුළුවන්? a ටයි අනුපූරකයටයි. හැබැයි a වර්ගය අඳුරු වෙලා නිසා මේ පරිධියේ දාන්න බෑ. ඒ නිසා නිකම්ම x වැටෙනවා අනුපූරකයට. නිගමනය අපින් අහනවා x අවයවයක් වෙන්නේ නෑලු a වල. මෙතන ඉන්නකොට x කොහොමත් a වල අවයවයක් වෙන්නේ නෑ. ඒ නිසා තර්කය මොකද වෙන්නේ? එම නිසා තර්කය සප්‍රමාණ වේ. එහෙනම් තර්කය සප්‍රමාණ වේ. එම නිසා තර්කය සප්‍රමාණ වේ. පැහැදිලි? හරි. දැන් මම ඔය කියා දුන්නේ ඒ ප්‍රස්තුතයකට අදාළව ගැටලු වෙන්න පුළුවන් ආකෘති 4. දැන් ඔන්න ඔය ආකෘති 4 මත පදනම් වෙලා ඊළඟට a e i o මේවට අදාළව අපි හදාගෙන යමු. දැන් මගේ වැඩ ඉවරයි. දැන් මම කරන්නේ එකිනෙක බෝඩ් එකේ හදන්නේ. ඔබට ප්‍රශ්න දානවා. ඔබ හැදුවට පස්සේ මම බලනවා. හරිනේ? හරි. එම අදාගෙන යමු. ඊළඟ ගන්නවා e එකට අදාළව ඊළඟ තර්කය ගන්න. ඊළඟ තර්කය කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් පාලකයෙකි. එම නිසා සීසර් නිර්භීත නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් පාලකයෙකි. එම නිසා සීසර් නිර්භීත නොවේ. සංක්ෂේප රටාව ලියලා සංකේත කරලා රූප සටහන අඳින්න බලන්න දැන්. සංක්ෂේප රටාව ලියලා සංකේත කරලා රූප සටහන අඳින්න තනියම. වර්ධින්න පුළුවන්. වර්ධින්නේ හදන්න ඕන. ඊට පස්සේ මම ඕක නිවැරදි කරනවා. මම හරියට කියා දෙනවා. එතකොට ඔබට පුළුවන් ඒක අවබෝධ කරගන්න. මොහොම ලේසි පාඩමක් වෙන රූප සටහන් කියන්නේ.
අපි බලමු කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. ඒ කියලා කියන්නේ පාලකයන් වර්ගය. පාලකයන් වර්ගය. සීසර් ඊළඟට නිර්භීත වර්ගය. B කියලා කියනවා නිර්භීත වර්ගය. X කියලා කියනවා සීසර්. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. එහෙනම් A ඡේදන B සමානයි ශූන්‍යයට. සීසර් පාලකයෙක් x අවයවයක් වේ a ට. එහෙම නිසා සීසර් නිර්භීතයි x අවයවයක් වේ b ට. රූප සටහන අඳිනකොට එක වර්ගයක් සඳහා එක කුලකයක් වෙන්න එකිනෙකට ඡේදනය වෙච්ච වර්ග දෙකක් ඇඳ ගන්නවා. මෙන්න a වර්ගය b වර්ගය එළියේ ඉන්නේ a නොවන b නොවන. එතකොට මෙතන තියෙන්නේ b ට ආයිති නැති a, මෙතන a b, මෙතන a ට ආයිති නැති b. අවයව දෙක විතරක් රූප සටහනේ අඳිනවා. a ඡේදන b ශූන්‍යයට සමානයි නම් මෙන්න දෙකටම පොදු කොට ශූන්‍යයට සමානයි නම් ඉරියැඳ අඳුරු කර පෙන්වනවා. ඉරියැඳ අඳුරු කරනවා. x අවයවයක් වෙනවාලු a වල. එහෙනම් a කියන වර්ගයට x අයිති නම් මතක් කරගන්න පුතේ. a කියන වර්ගයට x අයිති වෙනකොට b ට අයිතිද නැද්ද කියලා නිශ්චිතව අපි දන්නේ නැහැ. ඒ නිසා x a ට අයිති නම් දාන්න ඕන මේ a වර්ගය කපාගෙන යන b ගේ පරිධිය රේඛාව මත. මෙතන දාන්න බෑ. ඇයි මේ පැත්ත අඳුරු වෙලා. ඒ නිසා නිකම්ම x වැටෙනවා අඳුරු නොවුණු a ට අයිති කොටස. අඳුරු නොවුණු a ට අයිති කොටස x වැටෙනවා. නිගමනය අපිට කියනවා x අවයවයක් වෙන්නේ නෑලු b වල. සංකේත කිරීම නිර්භීත නොවේනේ. x අවයවයක් නොවේ b වල. එතකොට x මෙතනින් දැද්දි x b වල අවයවයක් වෙනවද නැද්ද? අවයවයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා තර්කය. එම නිසා තර්කය සප්‍රමාණ වේ. ඒ නිසා තර්කය සප්‍රමාණ වේ. එදී අසරක ගන්න කිසිම පාලකයෙක් නිර්භීත නොවේ නම් a ඡේදන b සමානයි ශූන්‍යයි. සීසර් පාලකයෙක් නම් x අවයවයක් වේ a ට. සීසර් නිර්භීත නොවෙනවා නම් x අවයවයක් නොවේ b ට. x අවයවයක් නොවේ b ට. a ඡේදන b ශූන්‍යයට සමානයි නම් ඡේදන කොටස අඳුරු කරමු. x a වල අවයවයක් නම් a කියන වර්ගයට අයිති වුණාට b ට අයිතිද නැද්ද දන්නේ නැති නිසා දාන්න ඕන මෙතන පරිධිය රේඛාව මත. හැබැයි එතන දාන්න බෑ. ඇයි මේ පැත්ත අඳුරු වෙලා. ඒ නිසා නිකම් x වැටෙනවා a ට අයිති අඳුරු නොවුණු කොටස. නිගමනය අපිට කියනවා x අවයවයක් නොවේලු b වල. මෙතන ඉන්නකොට x b ට අයිති වෙනවද? අයිති වෙන්නේ නැහැ. ඒ නිසා තර්කය සප්‍රමාණ වේ. එම නිසා තර්කය සප්‍රමාණ වේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි ඊළඟ එක දැන් ඔබට මේවා තනියම හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම ඔබ ඉස්සලා හදලා මම දෙවෙනුවට හදා. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් නිර්භීත වේ. සීසර් නිර්භීත වේ. එම නිසා සීසර් පාලකයෙක් නොවේ. එම නිසා සීසර් පාලකයෙක් නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් නිර්භීත වේ. එම නිසා සීසර් පාලකයෙක් නොවේ. තනියම හදා.
හරි පුතේ. එතකොට එන්න ඕන කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. a ඡේදන b සමානයි 0. සීසර් නිර්භීත වේ x අවයවයක් වේ b ට. එම නිසා සීසර් පාලකයෙක් නොවේ x අවයවයක් නොවේ a ට. a ඡේදන b 0ට සමානයි නම් ඡේදන කොටස අඳුරු වේ. x අවයවයක් වෙනවලු b ට. එහෙනම් x b ට අයිති වෙනකොට අර සිද්ධාන්තය b ට අයිති වෙනකොට a ට අයිතිද නැද්ද නිශ්චිතව දන්නේ නැති නිසා දාන්න ඕන පරිධිය රේඛාව මත. මෙතනයි දාන්න ඕන. එතන දාන්න බෑ මේ පැත්ත අඳුරු වෙලා. ඒ නිසා නිකම්ම වැටෙනවා එළියට. නිගමනය අපිට කියනවා එම නිසා x අවයවයක් නොවේලු ඒවල a ට අයිති වෙන්නේ නෑ තමයි මෙතන ඉන්නකොට. ඒ නිසා තර්කය සප්‍රමාණ වේ. තර්කය සප්‍රමාණ හදාගන්න. ඊළඟ ප්‍රශ්නේ කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. ඊළඟ පුතේ කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් පාලකයෙක් නොවේ. සීසර් පාලකයෙක් නොවේ. එම නිසා සීසර් නිර්භීත වේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් පාලකයෙක් නොවේ. එම නිසා සීසර් නිර්භීත වේ. හදන්න බලන්න තනියම. හරිද? කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. a ඡේදන b සමානයි 0. සීසර් පාලකයෙක් නොවේ. එහෙනම් x අවයවයක් නොවේ a ට. එම නිසා සීසර් නිර්භීත වේ. එහෙනම් x අවයවයක් වේ b ට.
AB A ඡේදන B ශූන්‍යයට සමානයි නම් ඡේදන කොටස අපි අඳුරු කරමු. x අවයවයක් වෙන්නේ නෑලු Aට. x Aට අයිති නැත්නම් තව කාටද අයිති වෙන්නේ? Aට අයිති නැත්නම් Bට අයිති වෙන්නත් පුළුවන්, අනුපූරකට අයිති වෙන්නත් පුළුවන්. Bට අයිති වෙන්නත් පුළුවන්, අනුපූරකට අයිති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒ දෙන්නටම අයිති වෙන්න පරිදියේ නේද x දාන්න ඕන. එම නිසා නිගමනය අපිට කියනවා x අයිතිලු Bට. මෙතන ඉන්නකොට x Bට අයිතිද? අයිති වෙන්න නම් 100ක් අයිති වෙන්න ඕන. කොටසක් අයිති වී කොටසක් අයත් නොවීම සම්පූර්ණයෙන් අයිති වීමක් වෙන්නේ. එම නිසා තර්කය නිස්සමාන වේ. එම නිසා තර්කය නිස්සමාන වේ. හදාගන්න. ඊළඟ එකට යනවා අපි. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. ඊළඟ ලියන්න පුතේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් නිර්භීත නොවේ. සීසර් නිර්භීත නොවේ. එම නිසා සීසර් පාලකයෙක් වේ. කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. සීසර් නිර්භීත නොවේ. එම නිසා සීසර් පාලකයෙක් වේ. හරි. දැන් තනියම හදන්න. හරිද? එතකොට කිසිම පාලකයෙක් නිර්භීත නොවේ. A ඡේදන B සමානයි ශූන්‍යයි. සීසර් නිර්භීත නොවේ. x අවයවයක් නොවේ Bට. එම නිසා සීසර් පාලකයෙක් වේ. x අවයවයක් වේ Aට. A ඡේදන B ශූන්‍යයට සමානයි නම් Aටයි Bටයි පොදු කොටස අඳුරු කර දාන්න. A ඡේදන B ශූන්‍යයට සමානයි නම් Aටයි Bටයි පොදු කොටස අඳුරු කර. x Bට අයිති වෙන්නේ නෑලු. Bට අයිති වෙන්නේ නැත්නම් x තව කාටද අයිති වෙන්නේ? Aටයි අනුපූරකයටයි. ඒ නිසා x දාන්න වෙන්නේ දෙන්නටම අයිති වෙන්න පරිධිය රේඛාව මත. දෙන්නටම අයිති වෙන්න පරිධිය රේඛාව මත.
නිගමනයක් වෙන්න අහනවා මෙතන ඉන්නකොට xa ට අයිතිද? xa ට අයිතිද? අයිති නම් සම්පූර්ණයෙන් අයිති වෙනවා. ඒ නිසා තර්කය නිශ්‍රමාන වේ. කොටසයි අයිති වෙන්නේ. එම නිසා තර්කය නිශ්‍රමාන වේ. හදාගන්න. අපි යනවා ඊළඟට පුතේ I ප්‍රස්තුත වලට අදාළව එන තර්ක හතර පිළිබඳව සාකච්ඡා කරමු. ඊළඟට ගන්න ඊළඟ තර්කය ඊළඟ එක සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද ක්‍රීඩකයෙකි. එම නිසා අරවින්ද දක්ෂ වේ. සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද ක්‍රීඩකයෙකි. එම නිසා අරවින්ද දක්ෂ වේ. අපි මේක සංක්ෂේප රටාව ලියනවා. A ක්‍රීඩකයන් වර්ගය ඊළඟ B දක්ෂ වර්ගය X අරවින්ද. සංකේත කිරීම කරනවා. සමහර ක්‍රීඩකයන් දක්ෂ වෙනවලු. සමහර ක්‍රීඩකයන් දක්ෂය කියන I ප්‍රස්තුතයක්. එහෙනම් කොහොමද දෙන්නේ? A ඡේදන B අසමානයි ශූන්‍යයට. I ප්‍රස්තුතය සංකේත වෙන්නේ A ඡේදන B අසමානයි ශූන්‍ය. අරවින්ද ක්‍රීඩකයෙක්. එහෙනම් X අවයවයක් වේ A ට. එම නිසා අරවින්ද දක්ෂයි X අවයවයක් වේ B ට. රූප සටහන අඳිනවා එක වර්ගයක් සඳහා එක කුලකයක් වෙන්න එකිනෙකට ඡේදනය වෙච්ච කුලක දෙකක් අඳගන්න. මෙන්න A මෙන්න B. A B. එළියේ ඉන්නේ A නොවන B නොවන. මෙතන B ට අයිති නැති A, මෙතන A B, මෙතන A ට අයිති නැති B. අවයව දෙක විතරක් රූප සටහන් ගත කරන්න. A ඡේදන B අසමානයි ශූන්‍යයට නම්. මේක හොඳට මතක තියාගන්න. A ඡේදන B අසමානයි නම් ඡේදන කොටසේ කතරයක් එන්නේ. අසමානයි නම් ශූන්‍යයට කතරයක්. A ඡේදන B අසමානයි ශූන්‍ය. ඊළඟට X අවයවයක් වෙනවලු A වල. X A කියන වර්ගයේ අවයවයක් වෙනවාලු. එතකොට ඔබට මතක ඇති මං කිව්වා යම් සමාජිකයෙක් වර්ගයක අවයවයක් වෙනකොට X A ට අයිති වෙනකොට B ට අයිතිද නැද්ද කියලා නිශ්චිතව කියන්න බෑ. B ට අයිතිද නැද්ද කියලා නිශ්චිතව කියන්න බැරි නිසා මේ A වර්ගය කපාගෙන යන B ගේ පරිධිය රේඛාව මත තමයි අපි X ලකුණු කරන්නේ. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ අඳුරු වෙලා නැත්නම් පමණයි. දැන් මෙතන කතරයක් තියෙනවා කියන සමාජිකයන්ට ඉන්න පුළුවන්ද බෑද? ඉන්න පුළුවන් කියන එක. සමාජිකයන්ට පුළුවන්. ඒ නිසා X A වල අවයවයක් වෙනවා නම් B ට අයිතිද නැද්ද නිශ්චිතව දන්නේ නැති නිසා A වර්ගය කපාගෙන යන B ගේ පරිධිය රේඛාව මත අපි X ලකුණු කරමු. හරි? එතන බැරි වෙන්නේ අඳුරු වෙලා තිබ්බොත් විතරයි. කතරයක් තියෙනවා කියන සමාජිකයන්ට ඉන්න පුළුවන්. නිගමනය අපට කියනවා X අවයවයක් ලු B ට. දැන් මෙහෙම වෙනකොට X B ට අවයවයක් වෙනවද? මෙතනින් දැද්දි X B ට අවයවයක් වෙනවද නැද්ද? මෙයාගෙන් කොටසයි මෙයාට අයිති. සම්පූර්ණයෙන් අයිති නැහැ. ඒ නිසා පුතේ තර්කය මොකද වෙන්නේ එහෙනම්? තර්කය නිශ්චමාන වේ. එම නිසා තර්කය නිශ්චමාන වේ. හදාගන්න
සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද ක්‍රීඩකයෙකි. එම නිසා අරවින්ද දක්ෂ වේ. හරිද? ඊළඟ එක සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද දක්ෂ වේ. එම නිසා අරවින්ද ක්‍රීඩකයෙක් වේ. සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද දක්ෂ වේ. එම නිසා අරවින්ද ක්‍රීඩකයෙක් වේ. සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. අරවින්ද දක්ෂ වේ. එම නිසා අරවින්ද ක්‍රීඩකයෙක් වේ. තනියම හදන්න. හරි. එතකොට සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. A ඡේදන B අසමානයි ශූන්‍යයි. අරවින්ද දක්ෂ වේ. X අවයවයක් වේ B ට. අරවින්ද ක්‍රීඩකයෙක් වේ. X අවයවයක් වේ A ට.
A ඡේදන B අසමානයි ශූන්‍යයට නම් A ඡේදන B අසමානයි නම් Aටයි Bටයි පොදු කොටස කතරයි x b වල අවයවයක් වෙනවාලු එහෙනම් පුතේ x b ට අයිති වෙනකොට a ට අයිතිද නැද්ද නිශ්චිතව දන්නේ නැහනේ ඒ නිසා අපි ඒ දෙන්නටම අයිති වෙන්න පරිදි x ලකුණු කරමු නිගමනය අපිට කියනවා එම නිසා x අයිතිලු ඒට මෙතන ඉන්නකොට x ට අයිතිද x ගෙන් කෑල්ලයි අයිති ඒ නිසා ඒක සම්පූර්ණ අයිතිවීමක් නොවේ එම නිසා තර්කය නිෂ්ක්‍රමාන වේ එම නිසා තර්කය නිෂ්ක්‍රමාන වේ නිසා තර්කය නිෂ්ක්‍රමාන වේ හරි හදාගන්න ඊළඟ එක සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ එම නිසා අරවින්ද දක්ෂ නොවේ සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ එම නිසා අරවින්ද දක්ෂ නොවේ හදන්න තනියුණු සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ අරවින්ද දක්ෂ නොවේ
හරිද? සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. A ඡේදන B අසමානයි ශූන්‍යයි. අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ. X අවයවයක් නොවේ Aට. එම නිසා අරවින්ද දක්ෂ නොවේ. X අවයවයක් නොවේ Bට. A ඡේදන B අසමානයි නම් ඡේදන කොටසේ කතරයක් එනවා. X Aට අයිති නෑලු. එහෙනම් පුතේ තව කාටද අයිති වෙන්නේ? Aට අයිති නැත්නම් B වෙන්න පුළුවන්, අනුපූරකේ වෙන්න පුළුවන්. ඒ නිසා දෙන්නටම අයිති වෙන්න පරිධිය රේඛාව x දාන්න. ඒ නිසා x b ට අයිති නෑලු. මෙතන නෝඩ x b ට අයිතිද නැද්ද නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා තර්කය නිශ්චමාන වේ. ඒ නිසා තර්කය නිශ්චමාන වේ. ඒ නිසා තර්කය නිශ්චමාන. අදාගන්න. ඊළඟ එක සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ අරවින්ද දක්ෂ නොවේ එම නිසා අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ. සමහර ක්‍රීඩකයන් දක්ෂ නොවේ අරවින්ද දක්ෂ නොවේ එම නිසා අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ. සංක්ෂේප රටාව ලියලා සංකත කරලා රූප සටහන තනියම අඳින්න. එතකොට සමහර ක්‍රීඩකයන් දක්ෂ වේ. A ඡේදන B අසමානයි ශූන්‍යයි. අරවින්ද දක්ෂ නොවේ. එහෙනම් x අවයවයක් නොවේ Bට. අරවින්ද ක්‍රීඩකයෙක් නොවේ. x අවයවයක් නොවේ Aට. A ඡේදන B අසමානයි. ඡේදන කොටසේ කතරයක් එන. x අයිති නෑලු Bට. x අවයවයක් වෙන්නේ නෑලු Bට. එහෙනම් තව කාටද අයිති වෙන්න පුළුවන්? එක පාට ඔබට හිතනවා A කියලා. A විතරක් නෙවෙයි අනුපූරකයක් තියෙනවා. ඒ නිසා දෙන්නටම අයිති වෙන්න පරිධිය රේඛාව x දාන්න. නිගමනය අපිට කියනවා x අයිති නෑලු Aට. මෙතන නෝඩ x ට අයිතිද නැද්ද? නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා තර්කය නිශ්චමාන වේ. හදන්න. හරි. ඊළඟ අපි යනවා O ප්‍රස්තුත පිළිබඳව කතා කරන්න. O ප්‍රස්තුත ගැන. ඊළඟට O ප්‍රස්තුත කීපයක් අපි ගමු. O
ප්‍රශ්න දෙක දාලා තර්ක කීපයක්. හරි. ලියන්න. එනවා. සමහර දේශපාලකයන් අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. නවක් කිව්වට 10 වෙන එකක් නැහැ නේ. අපි දාමු. JR දේශපාලකයෙකි. JR දේශපාලකයෙකි. එම නිසා JR අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR දේශපාලකයෙකි. එම නිසා JR අවංක නොවේ. මම ඉස්සර එකක් හදනවා ඔබ ඊට ටික හදන්න. එතකොට මේකේ A කියන්නේ දේශපාලකයන් වර්ගය. ඊළඟ B කියලා කියන්නේ අවංක වර්ගය. X කියලා කියනවා JR ජයවර්ධන JR කියලා අපි නිකන් කෙටියෙන් කියමු. එතකොට සංකේත කිරීම. සමහර දේශපාලකයන් අවංක නොවේ. එහෙනම් A ඡේදන B අනුපූරක අසමානයි ශූන්‍යයට. JR දේශපාලකයෙක් X අවයවයක් වේ Aට. එම නිසා JR අවංක නොවේ. X අවයවයක් නොවේ Bට. රූප සටහන අඳිනවා අපි එක වර්ගයක් සඳහා එක කුලකයක් වෙන්න. එකිනෙකට ඡේදනය වෙච්ච වර්ග දෙකක් කුලක දෙකක් ඇඳගන්න. A B. මෙතන දින්නේ B ඩයිද නැති A, මෙතන A B, මෙතන A ඩයිද නැති B. එතකොට B අනුපූරක A ශූන්‍යයට අසමානයි. එහෙනම් B නෝනේ කියන්නේ මේ කොටසනේ. A කොටස අසමානයි නම් මේ කොටසේ කතරයක් එනවා. ඒ කොටස අසමාන නම් ඒ කොටසේ කතරයක් එනවා. X අවයවයක් වෙනවලු Aට. A කියන වර්ගයට X අවයවයක් වෙනවා නම් අපි දන්නේ නැහැ Bට අයිති වෙනවද නැද්ද කියලා. එහෙනම් අපි X කොහෙද දාන්නේ? A කියන වර්ගය කපාගෙන යන මෙන්න මේ B ගේ පරිධිය රේඛාව මත X දාන්න. නිගමනය අපිට කියනවා X අවයවයක් වෙන්නේ නෑලු Bට. මෙතන ඉන්නකොට අයිති වෙනවද නැද්ද කියලා නිශ්චව කියන්න බෑ. කොටසක් අයිති කොටසක් නෑ. ඒ නිසා තර්කය නිශ්චමාන වේ. හරි. හදාගමු. ලියනවා. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR දේශපාලකයෙකි. JR ජයවර්ධන වුණ JR දේශපාලකයෙකි. එම නිසා JR අවංක නොවේ. සංක්ෂිප රටාවලියලා සංකේත කරලා රූප සටහන අඳින්න පුතේ.
හරිද? ඊළඟ එක සමහර දේශපාලකයන් අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR අවංක වේ. JR අවංක වේ. එම නිසා JR දේශපාලකයෙක් නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR අවංක වේ. එම නිසා JR දේශපාලකයෙක් නොවේ. තනියම හදන්න බලන්න. හරි. එතකොට සමහර දේශපාලකයන් අවංක නොවේ. B අනුපූරක A අසමානයි ශූන්‍යයි. JR දේශපාලකයේ JR අවංක වේ. එතකොට X අවයවයක් වේ B වල. එම නිසා දේශපාලකයෙක් නොවේ. X අවයවයක් නොවේ A වල. එතකොට B ට අයිති නැති A ශූන්‍යයට අසමාන නම් B ට අයිති නැති A ශූන්‍යයට අසමාන නම් මෙතන කතිරයක්. X B වල අවයවයක් වෙනවා නම් X B ට අයිති වෙනවා නම් A ට අයිතිද නැද්ද කියලා අපි නිශ්චිතව දන්නේ නැහැ. A ට අයිතිද නැද්ද කියලා නිශ්චිතව දන්නේ. ඒ නිසා දෙන්නටම අයිති වෙන්න අපි මෙන්න මේ පරිධියේ X දානවා. නිගමනය අපිට කියනවා එම නිසා X A වල අවයවයක් වෙන්නේ නෑලු. මෙතනකොට X A ට අයිති වෙනවද නැද්ද නිශ්චිතව කියන්න පුළුවන්ද? නිශ්චිතව කියන්නේ. ඒ නිසා තර්කය නිශ්චමාන. තර්කය නිශ්චමාන. හදාගන්න. ඊළඟ එක සමහර දේශපාලකයන් අවංක නොවේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR දේශපාලකයෙක් නොවේ. JR දේශපාලකයෙක් නොවේ. එම නිසා JR අවංක වේ. සමහර දේශපාලකයන් අවංක නොවේ. JR දේශපාලකයෙක් නොවේ. එම නිසා JR අවංක වේ. තනියම හදන්න. හරිද?
සමහර දේශපාලකයන් අවංක නොවේ. එතකොට b අනුපූරක a අසමානයි ශූන්‍යයි. jr දේශපාලකයෙක් නොවේ. x අවයවයක් නොවේ a ට. එම නිසා jr අවංක වේ x අවයවයක් වේ b ට. එතකොට b අනුපූරකයේ අසමානයි නම් මෙතන කතිරයක්. ඒකේ ප්‍රශ්නයක් නෑ. x a ට අයිති නැත්නම් පුතේ තව කාටද අයිති වෙන්නේ? a ට අයිති නැත්නම් b ට අයිති වෙන්නත් පුළුවන්, අනුපූරකයට වෙන්නත් පුළුවන්. ඒ නිසා දෙන්නටම අයිති වෙන්න අපි පරිධියේ x දානවා. දෙන්නටම අයිති වෙන පරිධියේ අපි x දානවා. නිගමනය අපට කියනවා එම නිසා x අයිතිලු b ට. මේ x b ට අයිතිද? අයිති කොටසක්. ඒ නිසා සම්පූර්ණයෙන් අයිති නිසා තර්කය නිශ්චමානයි. එම නිසා තර්කය නිශ්චමාන වේ. හදාගන්න. ඊළඟ එක සමහර දේශපාලකයන් අවංක නොවේ. jr අවංක නොවේ. jr අවංක නොවේ. jr අවංක නොවේ. එම නිසා jr දේශපාලකයෙක් වේ. එම නිසා දේශපාලකයෙක් jr දේශපාලකයෙක් වේ. හදන්න තනියම. එතකොට සමහර දේශපාලකයන් අවංක නොවේ. b අනුපූරකයේ අසමානයි ශූන්‍යයි. jr අවංක නොවේ. x අවයවයක් නොවේ b ට. එම නිසා jr දේශපාලකයෙක් වේ x අවයවයක් වේ a ට. එතකොට රූප සටහන අඳිද්දී b ට අයිති නැති a ශූන්‍යයට අසමානයි නම් b අනුපූරකයේ අසමානයි ශූන්‍යයට නම් මේ කොටස කතරයි. x b ට අයිති නැත්නම් තව කාටද අයිති වෙන්නේ? a ටයි අනුපූරකයට. ඒ නිසා දෙන්නටම අයිති වෙන්න පරිධියේ x දාන්න ඕන. මෙතන සමාජිකයෝ ඉන්නවා කියලා නොදා ඉන්න එහෙම කතාවක් නෑ. මෙතන සමාජිකයින්ට පුළුවන් නම් x ටත් මෙතන ඉන්න පුළුවන්. නිගමන x අවයවයක් වේ a ට. මෙතන ඉන්නකොට x a ට අයිතිද? නිශ්චිතව කියන්න බෑ. එහෙනම් තර්කය නිශ්චමානයි. එම නිසා තර්කය නිශ්චමානයි. හදාගන්න. හරි. එතකොට අපි අද සාකච්ඡා කළේ වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සොයන ආකාරය ගැන. වර්ග දෙකකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සොයන ආකාරය ගැනයි අපි අද සාකච්ඡා කළේ. මම ඔබට තව ගැටලු කීපයක් දෙනවා. එතකොට ඒ ගැටලු කීපය හදාගමු. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ පන්තියේදී අපි තව වර්ග දෙකකට අදාළව ටිකක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කළා. වර්ග තුනකට අදාළව සප්‍රමාණ නිශ්චමාන බව සොයන ආකාරය ගැන සාකච්ඡා කරමු.
හරි. එහෙනම් ලියා ගන්න පුතේ මේ ගැටලු කීපය ගැටලු 10ක් විතර දෙනවා. ගම්ම්‍ය ප්‍රතිගම්ම්‍ය උභය ගම්ම්‍ය වලට දාලා ලියන්න. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. ප්ලේටෝ දාර්ශනිකයෙකි. ප්ලේටෝ දාර්ශනිකයෙකි. ප්ලේටෝ දාර්ශනිකයෙකි. ප්ලේටෝ දාර්ශනිකයෙකි. එම නිසා ප්ලේටෝ ග්‍රීකයෙකි. එම නිසා ප්ලේටෝ ග්‍රීකයෙකි. එම නිසා ප්ලේටෝ ග්‍රීකයෙකි. ඊළඟ එක දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. ප්ලේටෝ ග්‍රීකයෙකි. ප්ලේටෝ ග්‍රීකයෙකි. ප්ලේටෝ ග්‍රීකයෙකි. එම නිසා ප්ලේටෝ දාර්ශනිකයෙකි. එම නිසා ප්ලේටෝ දාර්ශනිකයෙකි. ප්ලේටෝ දාර්ශනිකයෙකි. ඊළඟ එක දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. එම නිසා නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. එම නිසා නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. ඊළඟ එක දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. දාර්ශනිකයෙක් නම් ග්‍රීකයෙක් වේ. නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. නිව්ටන් ග්‍රීකයෙක් නොවේ. එම නිසා නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. එම නිසා නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. එම නිසා නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ. ඊළඟ එක ප්‍රතිගම්ම්‍ය වලට අදාළව දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ. දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ. දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ. ප්ලේටෝ දාර්ශනිකයෙකි. ප්ලේටෝ දාර්ශනිකයෙකි. එම නිසා ප්ලේටෝ ග්‍රීකයෙකි. ප්ලේටෝ ග්‍රීකයෙකි. ඊළඟ එක දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ. දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ. ප්ලේටෝ ග්‍රීකයෙකි. ප්ලේටෝ ග්‍රීකයෙකි. එම නිසා ප්ලේටෝ දාර්ශනිකයෙක් වේ. එම නිසා ප්ලේටෝ දාර්ශනිකයෙක් වේ. ප්ලේටෝ දාර්ශනිකයෙක් වේ.
ඊළඟ එක දාර්ශනිකයන් පමණක් ග්‍රීකයන් වේ 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 නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ එම නිසා නිව්ටන් ග්‍රීකයෙක් නොවේ ඊළඟ එක දාර්ශනිකයෙක් නම් පමණක් ග්‍රීකයෙක් වේ දාර්ශනිකයෙක් නම් පමණක් ග්‍රීකයෙක් වේ ප්ලේටෝ ග්‍රීකයෙක් නොවේ එම නිසා ප්ලේටෝ දාර්ශනිකයෙක් නොවේ ඊළඟ උභයගම්‍යයන් දෙකක් දෙනවා උභයගම්‍ය ඊළඟ එක දාර්ශනිකයෙක් නම් හා නම් පමණක් ග්‍රීකයෙක් වේ 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 ප්ලේටෝ දාර්ශනිකයෙකි එම නිසා ප්ලේටෝ ග්‍රීකයෙකි අවසාන එක දාර්ශනිකයෙක් නම් හා නම් පමණක් ග්‍රීකයෙක් වේ දාර්ශනිකයෙක් නම් හා නම් පමණක් ග්‍රීකයෙක් වේ දාර්ශනිකයෙක් නම් හා නම් පමණක් ග්‍රීකයෙක් වේ නිව්ටන් ග්‍රීකයෙක් නොවේ එම නිසා නිව්ටන් දාර්ශනිකයෙක් නොවේ හොඳයි අපි වර්ග දෙකකට අදාළව සප්‍රමාණ ස්මාන බවයි සෙවීම කතා කළේ ඔය ගැටලු ටික හදන්න තව විභාග ආකෘතිවල එන වර්ග දෙකකට දාලා ගැටලු ටිකක් තියෙනවා අපි ඊළඟ දවසේ ගැන සාකච්ඡා කරමු ඔය ටික හොඳට හදලා නෝට් එක සම්පූර්ණ කරලා තමන් තනියම අභ්‍යාස කරන්න ඔබට මේ පාඩම අවබෝධ කරගැනීම ඉතා පහසු වේ හරි අපි නම් ඊළඟ දවසේදී හමු වෙමු එතකන් පරිස්සමින් ඉන්න ආයුබෝවන් සුබ දවසක්